समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्कदं धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् කාර්මික ශ්‍රද්ධාකාමී පින්වතුනි, මේ සන්ධ්‍යායාමයේ පින්වත් පිරිස සූදානම් වෙන්නේ තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ශ්‍රී සද්ධර්මය ටික වෙලාවක් අහුම්කම් දෙන්නට. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ දහම අපේ ජීවිතවලට අවබෝධය, සැනසෙල්ල උදා කරලා දෙනවා. අපට ලැබෙන අවබෝධයම අපට ආශිර්වාදයක් වෙනවා. අපේ මෙලොව පරලොව දියුණුවට වගේම ඒ අවබෝධය තමයි අපට මේ සසර ගමන නිමා කරගන්නත් උදව්වක්, උපකාරයක් වෙන්නේ. ඉතින් අද දවසේ මේ සද්ධර්ම දේශනාවට දායකත්වය අරගෙන කටයුතු කරන්නේ ඉතාලියේ පදිංචි පින්වත් පිරිසක්. විශේෂයෙන්ම අවුරුදු 14කුත් මාස 10ක් ජීවත් වෙලා ඉතාලියේ නාපෝලි නගරයේදී හදිසියේ ඇති වුණු හෘදයාබාධයකින් ශලින්දු රම්දය ආදරණීය පුතණුවන් අභාවයට පත් වෙලා තිබෙනවා. ඒ දරුවගේ 3 මාසේ පින්කමත් මගේ මතක විදියට මා සද්ධර්ම දේශනාවක් සිද්ධ කරලා දුන්නා. ඉතින් ඒ දරුවගේ අභාවයෙන් අවුරුද්දක් පිරීම නිමිති කරගෙන ඊයට තමයි අවුරුද්දක් සම්පූර්ණ වුණේ. ඉතින් අද දවසේ මට විවේක තියෙන විදිය අනුව මේ උතුම් පුණ්‍ය කර්මය, ධර්ම දානමය පුණ්‍ය කර්මය සිද්ධ කරලා ඒ දරුවට පින් අනුමෝදන් කරන්නට ඕනෑ කියලා ඒ මෞතුමියත්, පියාණනුත්, ඒ වගේම පවුලේ අනෙක් දුවදරුවන්, ඥාති හිත මිත්‍රාදීන් කල්පනා කළා. ඒ මාතාව බලා ඉඳිද්දි, සෙල්ලම් කර ඉඳිද්දි හදිසියෙම මේ දරුවා හෘදයාබාධයකින් ඇද වැටිලා අභාවයට පත් වෙන්නේ. ඉතින් ඒ වේදනාවෙන් ඒ මව, පියා වගේම ඒ පවුලේ සියලු දෙනාම පීඩා විඳිනවා. ඒ ඇත්තටම කතෝලික පින්වතුන්. නමුත් ධර්ම දේශනා ශ්‍රවණය කරනවා. ඒ දරුවා නැති වෙන්නට පෙර ඉඳලම බුද්ධ පුතුන් මුහුණු පොත ඔස්සේ, බුද්ධ පුතුන් YouTube නාලිකාව ඔස්සේ සද්ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන නිසා ඒ අය අපෙන් ඉල්ලා සිටියා හිත හදාගන්න, ඒ දරුවගේ අභාවය වෙනුවෙන් ධර්ම දානමය පින්කමක් කරලා දෙන්නට කියලා. 3 මාසේ පින්කම වෙනුවෙන් වගේම වර්ෂ පූර්ණ පින්කම වෙනුවෙනුත් මේ විදියට ඇත්තෝ සද්ධර්ම දේශනාවක් සිද්ධ කරන්නට කටයුතු සම්පාදනය කරගත්තා. පින්වතුනි, ඒ දරුවට අපි පින්පෙත් අනුමෝදනා කරමින් ඔබ හැම කෙනෙක්ම මෙතැන් සිට ශලින්දු රම්දය පුතාගේ භව ගමනට යහපතක් සැලසේවා. උපදින හැම භවයකම නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව ලැබේවා. කල්යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුර ලැබේවා. දිඝාසිරි සම්පත් කැමති තාක් කල් ආයුෂ භුක්ති විඳින්නට ලැබේවා. ඉක්මන් භවයකදී මේ බියකරු සසරින් නිදහස් වෙන්න ඒ පුතණුවන්ට මේ පින උපකාරයක් වේවා කියන සිත ඇති කරගෙන කවුරුත් සද්ධර්ම දේශනාවට අවධානය යොමු කරමු.
අද අපි සාකච්ඡා කරනවා කෙලෙස් 1500 කියන ධර්ම ග්‍රන්ථයෙහි දකින්ට ලැබෙන අපට මුණ ගැහෙන තවත් කෙලෙස් ධර්ම දෙකක් පිළිබඳව. ඉස්සා මච්චරිය, ඊර්ෂ්‍යාව සහ මසුරුකම කියන කෙලෙස් ධර්ම දෙක පිළිබඳව තමයි අද අපි මේ දේශනාවේදී සාකච්ඡා කරන්නේ. අපි ඊර්ෂ්‍යාව පිළිබඳව වරින් වර දේශනාවලදී කරුණු කියලා තියෙනවා. නමුත් මේ ධර්ම ග්‍රන්ථයේ ඒ ධර්ම මාතෘකාව විශේෂයෙන් අන්තර්ගත නිසා ඊර්ෂ්‍යාව ගැනත් මසුරුකම ගැනත් අද දවසෙත් ඔබත් එක්ක සාකච්ඡා කරනවා. ඔබට මේ දේශනාවෙන් බොහෝ දෑ ඉගෙන ගන්නට, අවබෝධ කර ගන්නට අනිවාර්යයෙන්ම අවකාශයක් උදා වේවි. අන්‍යයන්ට ඇඳුම් පැළඳුම්, ගෙවල්, වතුපිටි, තානාන්තර ආදී තිබීම නොයිවසන්නා වූද, අන්‍යයන් පූජා සත්කාර, ගරු බුහුමන්, කීර්ති ප්‍රශංසා ලැබීම නොයිවසන්නා වූද ස්වභාවය ඉස්සා නම් වේ. ඊර්ෂ්‍යාව නම්ද වේ. මොකක්ද ඊර්ෂ්‍යාව කියලා කියන්නේ? කෙනෙකුට ලැබෙන ද්‍රව්‍යමය වේවා, වෙනත් යම් ආකාරයක වේවා ලාභයක්, ජයග්‍රහණයක්, සාර්ථකත්වයක්, අගයක්, වටිනකමක් කෙනෙකුට තියෙන ඉවසන්න බැරිකම, නොයිවසන සුළු ස්වභාවය, ඒක තමයි ඊර්ෂ්‍යාව කියලා කියන්නේ. ඒක හරි පුදුම විදියට යෙදෙන කෙලෙස් ධර්මයක්. ඊර්ෂ්‍යාව සියුම්ම නිරීක්ෂණය කරොත් පේනවා ඊර්ෂ්‍යාව කියන චෛතසිකය වැඩිපුර හැම වෙලාවෙම නුනත් වැඩිපුර ඊර්ෂ්‍යාව කියන චෛතසිකය යෙදෙන්නේ මේ සමාන පාර්ශවයන් වෙත කියන එක. උදාහරණයක් කිව්වොත් පිරිමියෙකුට ඊර්ෂ්‍යාව වැඩිපුරම යෙදෙන්න පුළුවන් තවත් පිරිමියෙකුට. කාන්තාවකට ඊර්ෂ්‍යාව වැඩිපුර ඇති වෙන්න පුළුවන් වැඩිපුර කාන්තාවක් ගැන. හාමුදුරු කෙනෙකුට ඊර්ෂ්‍යාව වැඩිපුර ඇති වෙන්න පුළුවන් හාමුදුරු කෙනෙක් ගැන. ගිහියෙකුට ඊර්ෂ්‍යාව වැඩිපුර ඇති වෙන්න පුළුවන් ගිහියෙක් ගැන. මට ඔබට කියලා දෙන්න ඕන මේ ඊර්ෂ්‍යාව කියන කෙලෙස් ධර්මය වැඩි අවස්ථාවල යෙදිලා තියෙන්නේ මිනිස්සුන්ගේ సంతානවල නිරීක්ෂණය කරොත්. අපි කාගෙත් సంతානයන්නේ මේ ඊර්ෂ්‍යාව කියන අකුසල ධර්මය මතුවෙච්ච, ඉදිරිපත් වෙච්ච අවස්ථාවන් නිරීක්ෂණය කරොත් පේන දෙයක් තමයි තමන් නියෝජනය කරන, තමන්ට අනන්‍ය වෙච්ච පරිසරයේ කෙනෙකු සම්බන්ධව තමයි ඒ ඊර්ෂ්‍යාව කියන අකුසල ධර්මය අපගේ සිත තුළ වැඩිපුර පැන නගින්. ඒකෙන් අපිට පාඩමක් ලැබෙනවා. අපි වැඩිපුර කල්පනාකාරීව, පරීක්ෂාකාරීව ජීවත් වෙන්න ඕන. අපේ ශේස්ත්‍රයේ අයත් එක්ක අපි නියෝජනය කරන අනන්‍යතාවයේ සහිත කණ්ඩායම් එක්ක වැඩ කරද්දී තමයි අපි ගොඩාක් පරීක්ෂා වෙන්න ඕන. පරීක්ෂාකාරී වෙන්න ඕන. ඇයි පරීක්ෂාකාරී වෙන්න ඕන? අපි දන්නේම නැතුව අපේ ඊර්ෂ්‍යාවට උන් භාජනය වෙන්න පුළුවන්. ඒ වගේම අපි දන්නේම නැතුව ඔවුන්ගේ ඊර්ෂ්‍යාවට අපි භාජනය වෙන්නත් පුළුවන්. ඒ පරිස්සම් වෙන්න ඕන කියපු ගමන් ඔළුවට එන්නේ හොඳ දෙයක් හාමුදුරුවෝ කිව්වේ, ඔවුන්ගෙන් පරිස්සම් වෙන්න ඕන තමයි. ඒකට අපිට හැමතිස්සෙම ඉක්මනට මෙන සිතුවිල්ල තමයි අපිට මේ අනිකාගෙන් එන්න පුළුවන් ඊර්ෂ්‍යාවෙන් අනිකා අපිට එරෙහිව පතුරවන ඊර්ෂ්‍යාවේ විනාශයකට අපි අහුවෙයි. ඒ හින්දා පරිස්සම් වෙන්න ඕන වගේ අදහසක් තමයි එන්නේ. ඔව් ඒකෙනුත් පරිස්සම් වෙන්න ඕන. ඒ වගේමයි අපෙන්
අනේකා වෙත ඔය ඊර්ෂ්‍යාව කියන චෛතසික ධර්මය මත පදනම් වෙලා තාම අයහපත් බලපෑම් සිද්ධ වෙන්න පුළුවන්. තාම අයහපත් බලපෑම්. ඒවා සමහර වෙලාවට නෑ. සමහර වෙලාවට මතක තියාගන්න ඊර්ෂ්‍යාව කියන ධර්මය යෙදෙන ආකාරය කොච්චර වංචනිකවද කියනවා නම් ඒක යෙදෙන්නේ කොච්චර වංචනිකව ඊර්ෂ්‍යාව කියන ධර්මය අපේ මනසේ යෙදෙනවාද කියනවා නම් ඇත්තටම අපට හිතෙන්නේවත් නැහැ අපි මේ කටයුතු කරන්නේ ඊර්ෂ්‍යාවෙන් කියලා. එච්චරට ඊර්ෂ්‍යාව කියන ධර්මය අපේ సంతානයෙහි අපේ සිතෙහි වංචනිකව යෙදෙන අවස්ථාවන් තියෙනවා. එච්චරටම. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මං හිතනවා මට මේක මේ වෙලාවේ කියලා දෙන එකත් තාමත් අමාරුයි කියලා. ඔය සමහර පහුගිය සති දෙකක විතර කාලය තුල ඔය 9 වෙනිදා ඉඳලා ඒ ගත වෙච්ච කාලය තුල සිද්ධ වෙච්ච ඇතම් සිදුවීම් හැම සිදුවීමක්ම එහෙමමයි කියන්න බෑ. නමුත් ඇතම් සිදුවීම් වල මිනිසුන්ගේ හැසිරීම් වල මම නිරීක්ෂණය කරනවා මෙහි ඊර්ෂ්‍යාව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. හැබැයි මේ වෙලාවේ කාටවත් ඒක ඊර්ෂ්‍යාව කියලා ඔප්පු කරවන එක හරිම අමාරු දෙයක්. හැබැයි මා දකිනවා සමහර අයගේ හැමෝගෙම මට ඒක තේරුම් ගන්න බෑ. හැබැයි සමහර සිදුවීම් තාම සියුම්ව ඒ වීඩියෝ පට දිහා බලන් හිටියම මම දකිනවා මේ මිනිස්සයාගේ මේ හැසිරීම ඇතුලේ මොන තරම් ලොකු ඊර්ෂ්‍යාවක් ක්‍රියාත්මක වෙනවද. මතක තියාගන්න ඊර්ෂ්‍යාව කියන්නේ ද්වේෂ මූලිකව පැන නගින සිතුවිල්ල. තරහත් එක්ක තමයි ඊර්ෂ්‍යාව වෙන්නේ. තරහ වෛරෙත් එක්කම ගැට ගැහිලා ඒකේ වෙන මූණක් විදියට තමයි ඊර්ෂ්‍යාව කියන චෛතසික ධර්මය එන්නේ. එහින්දා මම නිරීක්ෂණය කරනවා මේ දවස්වල සමහර අයවලුන්ගේ ඒ හැසිරීම් වල තිබිච්ච කුරිරු බව තුළ ඒ තිබුණු බිහිසුණු බව තුළ ඔවුන්ව මෙහෙයවන ඊර්ෂ්‍යාව කියන ධර්මය. ඒක ඉතින් ඒගොල්ලොන්ට ඒත්තු ගන්නන්නවත් රටේ බහුතරයකට මේ වෙලාවේ ඒත්තු ගන්නන්නවත් බෑ. මොකද හේතුව ඒ විනාශයට පාත්‍ර වෙච්ච නැත්නම් ඒ විනාශයේ ගොදුරු බවට පත්වෙච්ච අය දීර්ඝ කාලයක් ගත කරපු ජීවිතය තුළ මිනිස්සු ඔවුන්ට ද්වේෂ කරන්නත් වෛර කරන්නත් ඒ වගේම ඔවුන්ගේ සැපතට ඊර්ෂ්‍යා කරන්නත් මිනිස්සු පෙළඹුණා. ඔවුනුත් ඒවා සමහන් වෙන විදියට ඒවා කළමනාකරණය වෙන විදියට හැසිරෙන්න අසමර්ථ වුණා කියලා තමයි මං හිතන්නේ. ඔවුන් අසමර්ථ වුණා. අන් අයවලුන් තමන්ට වෛර කරන මට්ටමට එන එක නවත්තන්න. සාමාන්‍යයෙන් අපේ බෞද්ධ සමාජයේ ගත්තොත් ලංකාව සමාජය කියන්නේ බෞද්ධ සමාජයක් නේ. එහි ඉන්න කතෝලිකයත් ඇත්තටම බුදුදහමත් එක්ක හික්මුණු කෙනෙක්. ලාංකීය සමාජයේ ඉන්න බහුතරයක් ඉස්ලාම් භක්තිකයොත් බුදුදහමත් එක්ක හික්මෙන අය. ඒගොල්ලෝගේ අනන්‍ය ආගමික විශ්වාස තියෙනවා, සංස්කෘතින් තියෙනවා, ඒක ඇත්ත. නමුත් ඒගොල්ලෝගේ මූලික හික්මීම් වලට අඩු වැඩි වශයෙන් බුදුදහම බලපෑම් කරනවා. බුදුදහම බලපෑම් කරලා තියෙනවා. මොකද මහා සංස්කෘතියක් අවුරුදු
2000කට අධිකව තියෙන මහා සංස්කෘතියක්, බහුතරයක් පිළිපදින සහ විශ්වාස කරන සංස්කෘතියක්, නිතර දෙවේල ඇහැ ගැටෙන කනට ඇහෙන සංස්කෘතියක්, ස්පර්ශ වෙන ජීවත් වෙන සංස්කෘතියක්. එතකොට ඒ අනික් ජාතීනුත් තමන්ගේ ආගමික විශ්වාසයන් එක්ක හිටියත් ඒ මහා සංස්කෘතිය ආభాෂය ලබනවා. ඉතින් එවැනි සමාජයක මිනිස්සු තාම මේ දීර්ඝ කාලයක් ඇතුලේ පාලනය කරගන්න උත්සාහ කරමින් ඉඳපු චෛතසික පාලනය කරගන්න බැරි තැන්වලට එන අවස්ථා තියෙනවා. එහෙම ආපු අවස්ථා අපි දකිනවා වරින් වරනේ. 80 දශකයේ 83 වගේ කෝලහල තත්වයන් ඇති වෙච්ච වෙලාවේ වාර්ගික කණ්ඩායම් එක්ක එතනත් ප්‍රබලව මතුවලා ආවේ ඊර්ෂ්‍යාව කියන චෛතසිකය. මොකද ඒ වෙනකොට නාගරික සමාජය තුළ දෙමළ මිනිස්සු ව්‍යාපාරිකයෝ විදියට යම් සාර්ථකත්වයන් යම් ජයග්‍රහණයන් කොණ්ඩේ කපන මේ බාබසාප්පුවේ ඉඳලා යම් ආකාරයකට ආදායමක් උපයන ඉහළ තලයකට ඔවුන් ගමන් කරලා තිබුණා. මං හිතනවා ඒ දේශපාලඥයින්ගේ වකට හිටපු පාලකයින්ගේ ගෝලබාලයෝ තමයි කටයුතු කරේ මේ බහුතර මිනිස්සු නෙමෙයි. නමුත් ඒ මිනිස්සුන්ව අර මිනිස්සුන්ව මංකොල්ල කන්න, ඒ මිනිස්සුන්ගේ දේවල් වලට ගිනි තියන්න, ඒවට ඒ අවස්ථාව යාලට ආවේ අර ඒ වෙනකොට මේ මිනිස්සු ලබාගෙන තිබිච්ච සාර්ථකත්වය පිළිබඳව දීර්ඝ කාලයක් කැකෑරෙමින් තිබිච්ච එකක්. ඒක කොහොම හරි මතුවෙමින් ඇවිල්ලා තියෙනවා. එක තැනකදී අවස්ථාවක් ආපු ගමන් පුපුරලා යනවා. දැන් එවැනිම එකක් තමයි පසුගිය 9 වෙනිදා ඉඳලා අපි මහා බරපතල විදියට දැකලා අදටත් මහා පාරවල් වල අපි වරින් වර දකින්නේ ඒ චෛතසිකෙන්නේ. ඒ ද්වේෂය, වෛරය, ඒක ඇතුලේ ඊර්ෂ්‍යාව. මේක තමයි ඉස්සරහට එනවා. අද මා ඔබට මතක් කරා කියලා මතක තියාගන්න. දැන් ඔබට දැන් හිතෙන්නේ මේක මේ ඉතින් දේශපාලකයින්ට ඕම කරා මදි, එක්කෝ මේ හෝටල් කාරයින්ට ඕම කරා මදි, ඒ වගේ එකක් නේ. දැන්ටත් පහුතර මිනිස්සුන්ට එන්නේ දැනටත් ඒ සිතුවිල්ල. මම දන්නවා ඒක. ඔය සාධාරණයි එහෙම හිතනවනේ. මමත් කියනවා මේ සාධාරණයි කියලා. ඒගොල්ලෝ හොරකම් කරලා ගත්තු දේවල් නීත්‍යානුකූලව රටවැසියන්ට පවරගත්ත නම්, ලංකා රාජ්‍යයට පවරගත්ත නම් මමත් ඉතාම කැමතියි ඒකට. ඒකට මගේ හදවතේම ආශිර්වාදය ලැබෙනවා. නමුත් අර විදියේ ක්‍රමයකට අපි ආශිර්වාද කරන්නේ නැහැ. එක පළවෙනි වතාවටවත් 10 වෙනි වතාවටවත් ඒකට හා කියන්නේ නැහැ. ඇයි? ඒක අර අපගේ ධනය මංකොල්ල කාගත්ත නම් ඒ කණ්ඩායම් ඔවුන් ගත්ත නම් ඒක ඔප්පු කරගන්න ඕන. එතකොට එමනම් ඒගොල්ලෝ වගේම අර අනිත් අය තවත් විනාශකාරී මංකොල්ලකාරී පිරිසක් ලෙස තමයි ඒගොල්ලොන්ගේ පැත්තෙනුත් කටයුතු වෙලා තියෙන්නේ. ඒ පාරවල් වල හැසිරිච්ච අය. අපි දැක්කේ වැතුලේ තියෙන හැසිරීම. ඒව එකක්වත් නීත්‍යානුකූල නැහැ. ඒව එකක්වත් සදාචාරාත්මක නැහැ. ඒව එකක්වත් යහපත් ඒවා කියලා කියන්න බෑ. හැබැයි මිනිස්සුන්ට තියෙනවා තර්කයක්. ඔව් අපිට තරහයි. ඒ දීර්ඝ කාලයක් ඒ පාර්ශව, ඒ වින්දිත පාර්ශව ඒගොල්ලෝ තේරුම් ගන්න ඕන බුද්ධිමත්ව එක තැනකට වෙලා කල්පනා කරලා අපට මෙහෙම කරන්න මිනිස්සු ආවේ ඇයි? ඒගොල්ලෝ ඒක කල්පනා කරලා තේරුම් ගන්න ඕන. ඒගොල්ලෝ හැදෙන්න ඕන. ඒගොල්ලෝ වෙනස් වෙන්න ඕන. මේක ඒගොල්ලෝ පෙරලා සමාජ වෛරයක් බවට පත් කරගන්න නෙමෙයි ඒගොල්ලෝ උත්සාහ කරගන්න ඕනේ.
ඒකට අදාළ නීති අනුකූල කටයුතු කරන්න ඕන. ඒ අපරාධකරුවන්ට යම්කිසි ආකාරයකට ඒ නීතියේ අනුකූලව ඒ පරීක්ෂණය කරන්න ඕන. හැබැයි ඒ වින්දිතයන්ට තියෙනවා ඉගෙන ගන්න දෙයක්. අපි ඇයි අසමර්ථ වුණේ? අපේ ගමේ මිනිස්සු ඇවිල්ලා අපේ ගෙදරට ගිනි තියන එක වළක්ව ගන්න. ඒ කරදරයට භාජනය වෙච්ච පාලකයෝ වේවා ව්‍යාපාරිකයෝ වේවා ඒගොල්ලෝ කවුරුත් ඒක මෙනෙහි කරන්න ඕන. හිතන්න ඕන. මොකද ඉස්සරම මේ අපි පුංචි කාලේ ගත්තොත් අපි පුංචි කාලේ කියන්නේ සෑහෙන දීර්ඝ කාලයක්. අද මැයි මාසේ 25. ඉතින් අද මට විශේෂ දවසක්. මා පැවිදි භූමියටපත් උනේ 1991 මැයි මාසේ 25. ඉතින් මං හිතන්නේ අදට අවුරුදු 31ක් 32ක් මගේ අවබෝධය විදිහට 32ක් සම්පූර්ණ. ඉතින් මගේ පුංචි කාලේ ළමා කාලේ කියන්නේ තවත් අවුරුදු කිහිපයක් පස්සට යනකොට දශක 4කට විතර දශක අඩුම 3කට අධිකයි අපේ ළමා කාලේ. ඒ ළමා කාලේ අපිට නිතර ඇහිච්ච එකක් තමයි අපේ ගම්වල හිටියනේ හැමතිස්සෙම යමක් තියෙන මිනිස්සුයි නැති බැරි මිනිස්සුයි කියලා කොටස් දෙකක් හිටියා. අපි නියෝජනය කළේ නැති බැරි මිනිස්සුන්ගේ සමාජය. ලොකු ගේ දොර නැහැ, යාන වාහන නැහැ, ඉඩමක් තියෙනවා, තේ ටිකක් තියෙනවා, කුරුඳු ටිකක් තියෙනවා. ඒක ඇත්ත. පුංචි ගයක්, ගොඩක් ළමයි ඉන්නවා, සුඛෝපභෝගී දේවල් නැහැ. බොහොම දුෂ්කර අමාරුකම්, කුප්පිලාම්පුව, කටුමැටිගේ, පොල්ලතු හෙවිල්ලපු තැන මේවා එක්ක ඉන්නකොට අපි ලොකු ගෙවල් දකින්නවනේ. සිමෙන්ති දාපු. මට මතකයි පළවෙනියෙන් අපේ ගමට ටීවී එකක් ගෙනාපු වෙලාව. මිනිස්සු ගිහිල්ලා මේ ගස්සුට පවා ඉඳගෙන එක දිහා බලන් ඉඳපු හැටි. එතකොට ඒවා ගත්තොතින් ඒ කාලේ අපි මේව දකිනකොට අපේ අත්තම්මලා වැඩිහිටි මිනිස්සු කියපු එකක් තමයි ගොඩක් පින් කරලා කියන එක. ඒක අපේ ඔළුවට කාවැද්දුවා. ඒ කියන්නේ මේ යමක් කමක් තියෙන්නේ කෙනෙකුට ඒ සංසාරේ කරපු පින් එක්කයි කියලා. ඒක අපේ ඔළුවට තදින් කාවැදිලා තිබුණා. ඒකෙන් අපේ ඊර්ෂ්‍යාව කියන චෛතසික ධර්මය පැන නගිනකොට අපි ඒක මේ පාලනය වෙන්න ප්‍රධාන හේතුවක් වුණා. ඒගොල්ලෝ යමක් කරපු එකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඒගොල්ලොන්ට මේක ලැබිලා තියෙන්නේ කියන ලැබුණු දැනුම. ඒ අවබෝධය. ඒ අධ්‍යාපනය. ඒගොල්ලෝ කරපු ක්‍රියාවක ප්‍රතිඵලයක්, කර්මයක ප්‍රතිඵලයක්. අපේ අත්තම්මලා අපිට කියලා දුන්නේ සංසාරේ කරපුවා කියලා. ඉතින් හොරෙකුට හරි ඉතින් හැම හොරාටම හොරකම් කරන්න ගියත් හරි හමන් මේ බෑග් එකක්වත් හොරකම් කරගන්න බෑනේ. හොරකම් කරත් ඒ බෑග් එකේ සතයක්වත් නැති බෑග් තියෙනවානේ. එහෙම සමහර හොරුන්ට එහෙම තියෙන ලැබීමක් නැහැ. සමහර හොරුන්ට තියෙන ලැබීම තාම විශාලයි. ඉතින් ඒවා එක්ක තියෙන සංසාරික සම්බන්ධය මොකක්ද කියලා විද්‍යාත්මකව අපිට පෙන්වන්න බෑ. මෙන්න මේකෙන්මයි මෙයාලට මෙච්චර ලැබෙන්නේ කියලා තර්ක කරලා එහෙම කියන්න බෑ. ඉතින් තේරුම් ගන්න තියෙන්නේ මොකක් හරි සංසාරික හේතුවක් නම් ඇති. ඇයි හොරු අතරත් වෙනස්කම් කියලා? ඇයි මං පහරන්නෝ මංකොල්ලකාරයෝ අතරත් වෙනස්කම් තියෙන්නේ? එක මිනිහෙකුට වැඩිපුර තියන්නේ ඇයි තව මිනිහෙකුට අඩුවෙන් ලැබෙන්නේ ඇයි? හොරකමේදී පවා. ඇයි? ඒවා වෙනම සංකීර්ණ මාතෘකා. ඒවා මේ සිවුම්ම තේරුම් ගන්න උත්සාහ කළ යුතු එක සංකීර්ණයි ඒ වගේ විෂයන්. ඉතින් පොඩි කාලේ අපේ ඔළුවට ඒක තදින් කාවැද්දුවා. මං හිතනවා අපේ අත්තම්මලා මහ උගත් මිනිස්සු නුනට අපේ පැරණි ගම්වල ඉඳපු අය ඒ තිබුණු සිතුවිල්ල හොඳයි වර්තමානයේ සමහර මිනිසුන්ගේ සිතුවිල්ලට වඩා.
මොකද අර ඒක උන්ගේ පින කියලා අපිට උගන්වපු එක මං හිතනවා අපිට ඒ තියෙන මිනිසුන් කෙරෙහි ඇතිවෙන වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව සමනය කරන්න. ඒක යම්කිසි ආකාරයකට අපේ ඇතුළෙන්ම පාලනය කරන්න ඒ ඉගැන්වීම උදව්වක් වුණා. දැන් ඕක දේශපාලනිකව අර්ථකථනය කිරීම කියන එක පසුගිය දශක දෙකක විතර කාලෙනේ ආවේ. දැන් මේ සාර්ථකත්වය තුළ තිබෙන්නේ තනිකරම ඒවට මුකුත් වෙන සම්බන්ධයක් නැහැ. මේ සාර්ථකත්වය තුළ තියෙන හොරකම, දූෂිත බව, වංචාව, බොරුව, කපටිකම, මංකොල්ලකෑම, පගාව ගැනීම ඔය ටික විතරයි මේ සාර්ථකත්වයට හේතු කියලා සමාජයේ බලගතු සංකල්පයක් ඇති වෙලා තියෙනවා. මොකද මේ දේශපාලන අර්ථ විවරණය ධර්මානුකූල අර්ථ විවරණයට වඩා වේගෙන් මිනිස්සුන්ට ලං වෙනවා. ඒක ඉක්මනින් ලං වෙනවා. ඒක මේ ධර්මයේ තියෙන අඩුවක් නෙමෙයි. ඒක මොකද මිනිස්සුන්ට ඒක ලං කරගන්න එක හරි පහසුයි. හරි පහසුයි. මොකද හේතුව? ධර්මයේ උගන්වන එක ජීවිතයට ලං කරගත්තොතින් සිත වෙන දේ තමයි අපිට අපේ පැත්තෙන් ඉවස ගන්න වෙන. ධර්මයේ උගන්වන කරුණ අපි ලං කරගත්තොතින් අපේ පැත්තෙන් අපිට ඉවස ගන්න වෙනවනේ. අපේ පැත්තෙන් දරා ගන්න වෙනවා. එතකොට අර සමාජ දේශපාලනික විවරණයන්හි නේද? සමාජ දේශපාලනික විවරණයන්හි එන මේ කරුණ වඩා ඉක්මනින් ඒක මිනිස්සුන්ට ලං වෙනවා. මොකද හේතුව එහෙම ලං වෙන්නේ ඒක ඇතුලේ මේ අර ඉවසන්න දෙයක් නැහැ. එතකොට එනවා ලොකු මොටිවේෂන් එක. මොකටද? මේ අයගේ සාර්ථකත්වයේ එකම හේතුව මොවුන් අප මංකොල්ල කෑමයි, මොවුන් අපගෙන් සොරකම් කිරීමයි, හෝ මොවුන් අයහපත් වැරදි අවනීතික ක්‍රියාවල නියැලීමයි කියලා එනවා. එතකොට අපි ඒගොල්ලොන්ට එරෙහිව කරන ඕනම එකක් සාධාරණීකරණය කරගන්න ලේසි. සාධාරණීකරණයට ලේසි එක. ඒ අපිට හරි පහසු වෙනවා සාධාරණීකරණය කරගන්න. අරගොල්ලොන්ගේ මොනවක් කුඩු පට්ටම් කරාද, හොරකම් කරාද, මංකොල්ල කෑද ඕන එකක් සාධාරණීකරණය කරගන්න පුළුවන්. ඒක හරි ආස්වාදජනකයි. ඒක හරි ආස්වාදජනකයි මිනිස්සුන්ට. ඒ සාධාරණීකරණය කරගන්නකොට ඒක හරි ආස්වාදජනකයි. එතකොට ඒ අදහස හරි බලවත් සහ එකම නිවැරදිම අදහස ලෙස ඒක මේ බලගතු වීම වළක්වන්න බෑ කාටවත්. ඉතින් මගෙන් ඔබ ඇහුවොත් මෙහෙම එතකොට ආමුදුරෝ කියන්නේ ඔය කට්ටිය මේ මුකුත් කරලා නැද්ද? මං හිතනවා අනිවාර්යයෙන්ම කරලා ඇති. මොකද සාමාන්‍ය ඇමති කෙනෙක් වෙලා හොයන්න බැරි ගණන් ඒගොල්ලෝ හොයාගෙන තියෙනවා. සාමාන්‍ය മന്ത്രിවරයෙකුගේ වරප්‍රසාද වේවා, වැටුප් වේවා, ඇමති කෙනෙකුගේ වැටුප් වේවා, වරප්‍රසාද වේවා, ඒ සියල්ල ගණනය කරලා එයා ඉඳපු අවුරුදු ගාන ඒ අනුව මාසෙකට කීයක් ලැබුණද ඒවා ඔක්කොම මේ ගණන් හැදුවොත් ඇත්තටම ඒගොල්ලෝ ලොකු අර්බුදයකට ලක් වෙනවා. මේ ඒගොල්ලොන්ට කොහොමද එච්චර ලොකු ප්‍රමාණයක් ආවේ කියලා. එතකොට ඒවා යහපත්ම ලෙසම ලැබුණාද කියලා අපි කාටත් සැක තියෙනවා. නැගිනේ ඔය හැමෝටම කියන්න බෑනේ මැණික් මල්ලක් දාලා ගියා, සල්ලි මල්ලක් ගෝණියක් දාලා ගියා. ඒ වගේ කතා කියන්න පුළුවන්. ඒ වගේ සුරංගනා කතා කියන්න පුළුවන්. නමුත් ඒවා කවුරුත් පිළිගන්නේ නැහැනේ. එහෙමයි අපි පොහසත්තුනේ කියලා. කවුරු හරි මේ අපිට තෑගි දීපු අයින් අපි
එතෙන්ට ආව කියන එක කියන්න පුළුවන් මොකක් හරි කියන්න පුළුවන් අපි කාටවත් පිළිගන්නේ නැහැ මිනිස්සු. ඉතින් මම කියන්නේ මේ සියලු දෙනා සසරේ කරපු පෙරපින් නිසාම ඒගොල්ලෝ ගොඩාක් මේ උත්සාහවන්ත වෙලා හරි හම්බ කරගෙනමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මම 100% දන්නවා නෑ, මම දන්නේ නෑ. මට හැබැයි ඔබට මේක කියලා දෙන්න දෙයක් තියෙනවා. ඒ තමයි අද ඔය ඊර්ෂ්‍යාව කියන සිතුවිල්ල, ද්වේෂය, ක්‍රෝධය මත එන සිතුවිලිත් මත පදනම් වෙලා ඔය මේ මිනිස්සු කරන ක්‍රියාකාරකම් ඔබේ හිත අද අනුමත කරාට මේ අර්බුදය ඉදිරි සති දෙක නෙමෙයි අපි කියමුකෝ මාසය ඇතුළත යම්කිසි ආකාරයකට සමහන් වීමක් උනේ නැතොත්, මොකද අපි ලංකාවේ ප්‍රවෘත්ති වලයි Facebook වලයි YouTube වලයි යන ඒ පල් බොරු නම් විශ්වාස කරන්න එපා. ඒවා විශ්වාස කරන්න එපා. ඒවයි මේ එක අය එක ඒවා ලියලියා දානවා බ්‍රේකින් නිවුස් ඔන්න උනා මෙන්න උනා කියලානේ. දැන් මේ ජපානෙන් මෙච්චර ආධාර ලැබුණා අච්චර ආධාර ලැබුණා කියලා ඔන්න ලැබෙනවා මෙන්න ලැබෙනවා වගේ කතාවක් පැවැත්තුවා. මෙහෙම මුකුත් එහෙම වෙලා නැහැ නේ ඇත්තට. ඕනි තාම සුළු ආකාරයේ ඔය ඖෂධමය දේවල් ලබා ගන්න ඒ වගේ සුළු මට්ටමේ උපකාරයක් කරන්න ඒගොල්ලෝ ඉදිරිපත් වෙනවා මිසක බිලියන ගණනින් අපිට උදව් කරන්න ඕන් කවුරුත් තාම ඉදිරිපත් වෙලා නැහැ. ලෝක බැංකුව ගැන විවිධ කතා ගියානේ. හැබැයි ඒ කවුරුත් ඇත්තටම ඒ විදියට ඉදිරිපත් වෙලා නැති බව ඕන් නිල විදියට අද නිවේදනය කරා. ඒ කියන්නේ ඉතිරි මාසය හෝ දෙක ඇතුළත දැනටම පූර්ණ බංකොලොත්භාවය පිළි අරගෙන තියෙන අපේ රට මීටත් වඩා අර්බුදයට යනවා. අන්න එදාට මතක තියාගන්න අර 225ම මංකොල්ල කාලා ඉවර වෙන දවස කියමුකෝ. 225ම ගෙවල් ඔක්කොම මංකොල්ල කාගෙන ඉවර වෙන දවස. එදාට ඔය චෛතසිකය වැඩ කරනවා අල්ලපු ගෙදරට. මතක තියාගන්න. අද කීවා කියලා මතක තියාගන්න. ඔය අද ඔබට සාධාරණයි කියලා හිතන චෛතසිකය ඔබට එරෙහිව වැඩ කරන දවසක් එනවා. ඔබට එරෙහිව ක්‍රියාත්මක වෙන දවසක් ඔය අපේ රට ඇතුළේ නිර්මාණය වෙනවා. මේ අර්බුදය තව ඉස්සරහට ගියොත්, මේක විසඳුනොත් මේක වෙන එකක් නෑ. නවති නැත්තම් යනවා. අද ඒකේ පොඩි සංඥායලි පේනවානේ. දවසක් හරි පොලිමේ ඉඳලා තෙල් ටික ගහන් යන මිනිහට යන්න දෙන්නේ නැතුව ඒ කරන බාධා කිරීම, හිංසා, පීඩාව දකිනවා. මම දැක්ක අපූර්ව මේ පෝස්ට් එකක්. ඒක හොඳ එකක්. සාතික ඇත්ත. මිනිස්සු ඉස්සරහට යන මිනිහෙකුට කැමති නම් ඒ කැමති පෙට්‍රල් පොලිමේ Tamanට ඉස්සරහින් ඉන්න මිනිහා පොඩ්ඩක් හරි ඉස්සරහට යනකොට විතරයි. ඒක අපූර්ව පෝස්ට් එකක්. ඒක ලියපු කෙනා කවුද කියලා මම දන්නේ නැහැ. නමුත් ඒක තමයි ඇත්ත. ඒ අරුණකොට මිනිහෙක් මේ වෙලාවේ තවත් මිනිහෙක් පොඩ්ඩක්වත් ඉස්සරහට යනවට Tamanට වඩා පොඩ්ඩක්වත් උඩින් ඉන්නවට කැමති නැහැ. ඒ උඩින් ඉන්න හැම මිනිස්සයා කෙරෙහිම ඉදිරියට එන්නේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය. මතක තියාගන්න. ඒ සිතුවිලි එන්නේ. ඒගොල්ලෝ සාධාරණීකරණය කරගන්නවා. ලොකුවට ගයක් හදාගත්ත. ලෝන් දාලා ලීසින් වලට වාහනයක් අරන් ඉන්න. හොඳට ඇඳුමක් ඇඳගෙන එළියට යන හැම මිනිහම දිහා බලන්න පටන් ගන්න වෙලාවක් එනවා. මේගොල්ලෝ කවුරුත් අපිව මංකොල්ල කාගෙන තමයි මෙතෙන්ට ගිහිල්ලා තියෙන්නේ කියලා.
අපිව සූරා කාලා තමයි මෙතෙන්ට ගිහිල්ලා තියෙන්නේ කියලා. ඒ නිසා මේගොල්ලෝ මංකොල්ල කණ්ඩ අපිට අයිතියක් තියෙනවා කියලා. අද මේ දේශනාවේදී 2022 මැයි මාසේ 25 වෙනිදා කීවා කියලා මතක තියාගන්න. ඒක තමයි වෙන්නේ ඊළඟට. මොකද ඊර්ෂ්‍යාව ආසන්නම ළඟම මිනිහට එරෙහිව තමයි ඉක්මනින්ම ක්‍රියාත්මක වෙන්නේ. ඒක තමයි ඊර්ෂ්‍යාවේ යථාර්ථය. ඒක තමයි ඊර්ෂ්‍යාවේ සැබෑම ස්වરૂපය. ආසන්නම මිනිහට එරෙහිව ක්‍රියාත්මක වෙනවා. ඒක අර්බුදය තව වැඩි වෙනකොටයි අපට දැක ගන්න හම්බෙන්නේ. දැනටත් ඒව යටින් යටින් ක්‍රියාත්මක වෙනවා. හැමතැනම අසල්වාසීන්ටනේ තමන්ගේ අල්ලපු ගෙදර ජීවත් වෙන මිනිස්සුන්ට වැඩිම පද හදලා තියෙන කවුද? වැඩිම කයි කතන්දර කියලා තියෙන කවුද? කැලෑ පත්තරයක් ගැහුවා නම් මුල් වෙලා තියෙන කවුද? නින්දාවක් අපහාසයක් කරලා නම් ඒකට මුල් වෙලා තියෙන කවුද? අල්ලපු ගෙදර මිනිහා. මතක තියාගන්න. අල්ලපු ගෙදර මිනිහා. තමන්ගේ සනුහරයේම ඉඳපු කෙනෙක් තමන්ට වඩා පොඩ්ඩක් හරි උඩට යනවා පේනවනම් එයාගේ අගමුල් ඇද හිංසාව පීඩාව ගෙන දීම නින්දා අපහාස කිරීම අරඹල තියෙන්නේ කවුද? ඒ සනුහරේ මිනිහා. නෑදෑයා. ආරම්භෙන් එතනින් ඒක මතක තියාගන්න. හැම මිනිස්සෙකුටම තර්ක කරන්න පුළුවන්. එහෙම කරන්න අපිට අයිතියක් තියෙනවා. අපිට සාධාරණ යුක්ති සහගත හේතු තියෙනවා මේගොල්ලොන්ට එරෙහිව මෙහෙම වෙන්න කියලා. ඒගොල්ලෝ කාට තර්ක කරන්න තර්ක තියෙනවා. හේතු කියන්න පුළුවන්. ඕන තරම් හේතු කියන්න පුළුවන්. අපිට තියාගන්න. මේක හොඳට තේරුම් අරගන්න. මේක හරි දරුණු නරක මනෝභාවයක්. මේ මනෝභාවය අපි පරාජයට පත් කළ යුත්තේ අපේ මනසේ. ඕක පැතිරෙන්න පටන් ගත්තට පස්සේ ඕක ඉවර වෙන තැන කවුරුත් දන්නේ නැහැ. විශේෂයෙන්ම සමාජ අර්බුදයක් වෙලාවේදී, දේශපාලනික අර්බුදයක් වෙලාවේදී, ආර්ථික අර්බුදයක් වෙලාවේදී ඔය වගේ මනෝභාවයන් පැතිරෙන්න ගත්තම වෛරස්, කොරෝනා, වාසූරිය ඒවා පැතුරුණාට වඩා වේගෙන් පැතිරෙනවා. ඒවනම් මාස්ක් දාලා හරි අත්සෝදගෙන හරි දුරින් ඉඳගෙන හරි මීටර් 2 ඉඳලා හරි ටිකක් හරි වැක්සින් ගහගෙන හරි පාලනය කරගන්න පුළුවන්. මේක පැතිරෙන්න ගත්තම නවත්තන්න බෑ. හරි අමාරුයි නවත්තන්න එක. මොකද ඉන්ධනය, ඒ කියන්නේ ඒකෙන් එළියට එන ක්‍රියාකාරකම් වලට ඉන්ධන ඇතුලේ තියෙනවා. ඒකයි භයානක මේකේ. මේක නිවන ඉන්ධනයක් නෑ. මේක නිවන ජලයක් ඒක ඇතුලේ නිර්මාණය වෙන්නේ හරි අමාරුවෙන්. ඒක කරන්න බෑ මේ ඔය ගින්න අහුලන්න දායක වෙන කාටවත් ඒක කරන්න බෑ. ඒක නිවන එක කරන්න බෑ. ඒකට පොලිසිය දාලා වාත් හමුදාව ඒවත් යම් දේවල් වෙයි. නමුත් ලේසි නෑ ඒක නිවන එක. මොකද උන් මෙහෙ වෙන ඒ ගින්නේ හේතුව තාම විසකුරු චෛතසිකයක්. අනුන්ගේ සැපත දරා ගන්න බැරිකම. අනුන්ගේ සැපය ඉවසන්න බැරිකම. අනුන් සැපෙන් සුවෙන් ඉන්නවා උහුලන්න අමාරුකම. ඒක තමයි අපි
අපේ ඇතුලෙන් එන ඒ අර ඊර්ෂ්‍යාව කියන චෛතසිකේ තියෙන නරකම ස්වභාවය. ඒකදී ඕන ක්‍රියාමාර්ගයකට මිනිස්සු යනවා. ඉගෙන ගන්න මං යම් පවුලක මේ තරහක් ද්වේෂයක් තියෙනකොට ඒ පවුල්වල දරුවන්ට කොච්චර පද හදන මිනිස්සු ඉන්නවද? ඒ දරුවන්ගේ අධ්‍යාපනයට කොච්චර අකුල් හෙලන කරදර කරන ප්‍රශ්න ඇති කරන මිනිස්සු ඉන්නවද? ඉන්නවා. හරියට ඉන්නවා. හරියට මේ මිනිස්සු ඉන්නවා. ඒ නිසා ගොඩක් ඔබට කියන්නේ මේක මේ එළියේ අය ගැන පරිස්සම් වෙන්න නෙමෙයි, මේ සතා අපේ ඇතුළේ ඉන්නවා. අන්න එයා ගැන පරීක්ෂාවෙන් ඉන්න. එයා ගැන කල්පනාවෙන් ඉන්න. එයා වියරු ස්වභාවයන්ගෙන් වරින් වර එළියට එනවා. මොකද ජීවිතේ ගොඩාක් අසාර්ථක භාවයන්ගෙන් ඉන්න සහ ඒ අසාර්ථක භාවය සම්බන්ධව දරුණු හීනමානයකින් ඉන්න. ඒ අසාර්ථක භාවය සම්බන්ධ දරුණු හීනමානයකින් ඉන්න අය මතක තියාගන්න. ඒගොල්ලෝ මේ ඊර්ෂ්‍යාව කියන මනෝභාවයේ ගොදුරු වෙනවා. ඒ අසාර්ථක භාවය සහ ඒ අසාර්ථක භාවය තුල ඇතිවෙච්ච හීනමානයි පීඩා විඳින අය. ඒගොල්ලෝ තමයි මේ ඊර්ෂ්‍යා සහගත හැසිරීමට පෙළඹෙන්නේ. ඒගොල්ලොන්ට එනවා එක තැනක සිතුවිල්ලක්, අපිට ලැබෙන්නේ නැති පහසුකමක් වෙන කිසිවෙකුට නොලැබිය යුතුයි. ඒක වෙනුවෙන් ඒගොල්ලෝ උත්සාහවන්ත වෙලාද? අදාළ නැහැ. ඒගොල්ලෝ දුක් විඳලද? අදාළ නැහැ. ඒ පහසුකම විඳින්නේ ලෝන් දාලද? අදාළ නැහැ. ඒක වෙනුවෙන් කොච්චර නිදි වරලා තියෙද? අදාළ නැහැ. ඊර්ෂ්‍යාකාරයාගේ ප්‍රශ්නය තමයි එයා කොහොමද මට වඩා උඩින් ඉන්නේ කියන එක. ඊළඟට එයා හදාගන්න තර්කය තමයි මට මෙතෙන්ට වැටිලා ඉඳ වෙලා තියෙන්නේ, මම මෙච්චර පහත් තලයක ජීවත් වෙන්නේ එයා උඩට ගියපු නිසා. එයා තමයි මගේ අසාර්ථකත්වයේ හේතුව. එහෙම තමයි ඊර්ෂ්‍යාකාරයෝ හිතන විදිය. ඊර්ෂ්‍යාව කියන මනෝභාවය ආවම මිනිස්සු කල්පනා කරන, තර්ක කරන විදිය ඒක. ඒ හොඳට තේරුම් ගන්න. මිනිස්සු ගිහිල්ලා තරහට වාහනවලට ගිනි තැබීමයි ඒ වාහනවලට ගිනි තියනකොට සහ ඒවට පහර දෙනකොට ඒ මිනිස්සුන්ගේ ඉරියව් නිරීක්ෂණයේදී තියනකොට තේන වෙනසයි පුදුම වෙනස්. ඒ තමන්ගේ දේපල නැති වෙච්ච දේශපාලකයින්ට මම යෝජනා කරනවා ඒවා බලලා ඉගෙන ගන්න. මොකද ඔයත්තන්ගේ හැසිරීම නිසා මිනිස්සු අවුලගත්ත, මිනිස්සු අවදි කරගත්ත මේ විසකුරු සර්පයා ඔයත්තන්ගෙන් විතරක් නවතින්නේ. මේක අර්බුදය වර්ධනය වෙනකොට මුළු සමාජයේම ජීවත් වෙන දුක් මහන්සි වෙලා ඉගෙනගෙන රැකිරක්ෂා කරලා රටවල් වල දුක් විඳලා කීයක් හරි හොයාගෙන ඇවිල්ලා ගයක් දොරක් හදාගත්ත, වාහනයක් ගත්ත, ඉඩමක් කඩමක් ගත්ත හැම මිනිහටම එරෙහිව මේක එනවා ඊළඟට. ඔය සර්පය පොළාපනින්න පටන් ගන්නවා. ඒකයි ඒකේ තියෙන භයානකකම. ඔයත් හිතන්න කියන්නේ ඒකයි. ඒ රූපරාමු දිහා බලලා තේරුම් ගන්න මේ මිනිස්සු මේ ඇතුලේ කොච්චර වෛරයක්ද, කොච්චර ඊර්ෂ්‍යාවක්ද. ඔයත් වාඩි වෙලා හිතන්න, ඇයි මම මේ මිනිස්සුන්ට මෙහෙම ඊර්ෂ්‍යාවක් ඇති වෙන විදියට මම මගේ දේශපාලනය කළේ කියලා. හිතන්න. ඒක හිතුවේ නැතොත් බන වලින් මේවා බේරන්න අමාරුයි. බන ආන මිනිස් ප්‍රමාණය පොඩ්ඩයි
බෞද්ධයෝ ගොඩක් හිටියට බණ අහන මිනිස්සු පොඩ්ඩයි නේ. බණ අහන අය අතරිනුත් ඒව ධාරණය කරගන්න අය බොහොම පොඩ්ඩයි. ධාරණය කරගන්න අය අතරිනුත් ඒවා පිළිපදින අය බොහොම පොඩ්ඩයි. ඒ නිසා හරි දුෂ්කරයි මේවා නිවන එක. අපි පුළුවන් තරම් වීරය කරන්න ඕනේ කුමකටද? පුළුවන් තරම් අපි වීරය කළ යුත්තේ අනේකාට අපි ගැන ඊර්ෂාවක්, වෛරයක්, ක්‍රෝධයක් ඇති නොවන විදියට අපේ කටයුතු කරන්න. ඒක ක්‍රම කීපයකට කරන්න පුළුවන්. එකක් තමයි අපි අපේ සාර්ථකත්වයේ විනිවිද භාවය හැමතිස්සෙම පවත්වා ගන්න එක. එකක්. අපි උත්සාහ දරන්න බෑ. අපි මුකුත් නොකර ඉන්න බෑ. ඔය ඔක්කොම කරත් ඊර්ෂ්‍යා කරන මිනිස්සු ඉන්නවා. ඒක නැති වෙනවා කියලා නෙමෙයි මම කියන්නේ. නමුත් අපේ පැත්තෙන් අපි උත්සාහය දරන්න ඕන. අපේ පැත්තෙන් අපි උත්සාහය දරන්න ඕන අපට ඊර්ෂ්‍යා කරන පිරිස අඩු කරගන්න. හෝ කෙනෙකු අපිට වෛර කරන තත්ත්වයට පෙළඹවන්නේ නැතුව ඉන්න අපේ පැත්තෙන් වීරයක් කරන්න ඕන. අපේ විනිවිද භාවය අපි පවත්ව ගන්න. අපේ සාර්ථකත්වයේ විනිවිද භාවය. 2. අපි කොච්චර සාර්ථක වුණත් අපි වාහනයක් පදිද්දී අපේ බඩු මුට්ටු පරිහරණය කරද්දී අපි අපේ ගේ දොර පරිහරණය කරද්දී ටීවී එක රේඩියෝ එක පාවිච්චි කරද්දී අපි පුළුවන් තරම් අනතිමානීව අනිත් මනුස්සයාට කරදරයක් නොවන විදියට සහ වේදනාවක් ඇති නොවන විදියට අපේ පරිභෝජනය දැහැමි කරගන්න එක. මොකද ගොඩාක් කල් තනිව මිනිස්සු අසහනයක් ඇති කරගෙන හිටියානේ. වාහන ලයිට් කාගෙන පොලිසියෙන් පාරින්නේ උන්ට බල්ලන්ට වගේ බැන පන්නනේ. අර දේශපාලඥයෙක් කෙනකොට බස් දාගන්න ඕන කානුවලට මිනිස්සුත් එක්ක ත්‍රීවීල් ලෝරි මිනිස්සු අන්තසරණ වෙනවා. අයින් කරගන්න තැනක් නැහැ. අරෙන් කෑ ගහනවා, නලා පිඹිනවා. ඒගොල්ලෝගේ පරිභෝජනය දැහැමි වුණේ නැහැ. පරිභෝජනය දැහැමි වුණේ නැහැ. ඒගොල්ලෝ හම්බ කරගත්තු විදිහේ වැරදි තියෙනවා වගේම ඒගොල්ලෝ ඒවා භුක්ති විඳ විදිහට වැරදි තියෙනවා. අන්නේ භුක්ති විඳ විදිය අනුව සමාජය ඒගොල්ලොන්ට පුද්ගලිකව ටික වෛර කිරීම, ඊර්ෂ්‍යා කිරීම ආරම්භ වුණා. ඒකට ඒ පෙට්‍රල් තිබුණා. පොඩි තැනකින් දෙකකින් ගිනි කූරක් ගැහුවා එච්චරයි උනේ. අඬන්න බලන් හිටියේ ඇහැට ඇඟිල්ලෙන් යන්න. එක නිශ්චිත මොහොතක් ආවා. ඒක සාධාරණීකරණය කරගෙන මේකට එරෙහිව එළියට යන. මතක තියාගන්න. තවත් පාර්ලිමේන්තුවේ පැය ගණන් අරන් අඬලා වැඩක් නැහැ. තමන්ගේ භූමිකාව තේරුම් ගන්න. එතකොට ඒ වෛරය කියන එක පුද්ගලිකව තිබිලා එක තැනකදී ඒක එළියට කඩාපනිනවා. ඒගොල්ලෝ දැනගන්න ඕන. අපි හැමෝම දැනගන්න ඕන. අපිට තියෙන දේවල් පරිභෝජනය කරද්දි දැහැමි වෙන්න. අනිත් අයට පීඩාවක් නැති වෙන්න ඒවා පාවිච්චි කරන්න. දැන් සමහර මිනිස්සු යාන වාහන තියෙනවා. යාන වාහන නැති මිනිස්සු ඒ යාන වාහන තියෙන මිනිස්යාගේ හැසිරීම හින්දා එයාට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. කවුරු දැක්කත් කතා බහ කරන්නේ. පාරේ ඇවිදගෙන යන මිනිස්යාව වැස්සක් වෙලාවක වතුර වෙලාවක ඇඟේ වතුර ඩිංගක්වත් ඉහෙන් නැති වෙන්න වාහනේ බොහොම පරිස්සමින් පදිනවා. ඇඟට අල්ලන්න යන්නේ. වාහනයක් තිබුණා කියලා කාන්තාවන්ට හිරිහැර කරන්නේ. ළමයින්ට ප්‍රශ්න ඇති කරන්නේ වාහනේ. ගොඩක් සමහර මිනිස්සු බුද්ධිමත්ව තමන්ගේ සම්පත් පරිභෝජනය කරනවා අනිත් අයට ඒක තිබුණා කියලා අමුතු දෙයක් නොදැනෙන්න. ඒකට ඕන බුද්ධිමත්කම.
ඒ වගේම අනතිමානිකම, අවබෝධයනේ, ජීවිත අවබෝධය. මේ යකඩ ගොඩවල් අද තියෙනවා, හෙට නැති වෙනවා. මේවා තිබුණත් නැතත් මම මේ ලෝකේ ජීවත් වෙන්න ඕනේ. මම මැරෙනකන් ඉන්න ඕන. අන්න ඒක තේරුම් ගත්ත මිනිස්සු තමන්ගේ තියෙන දේවල් වලින් ඔළුව නරක් කරගෙන අනිත් පාර්ශවය අවුස්සන්නේ. ඊළඟට පුළුවන් තරම් තමන්ට තියෙන දෙයින් අන් අයට උපකාර කරන එක. තමන්ට තියෙන දෙයින් උපකාර කරන එක, උදව් කරන එක ශක්තියක් වෙන එක. එහෙම අපිට පුළුවන් අපට යමක් තියෙනවා නම් අපි ඒක භුක්ති විඳිද්දී දත්වාච පුත්වාචනේ තමනුත් පරිභෝජනය කරන ගමන් අනිත් අය එක්කත් බෙදා හදා ගැනීමක් තියෙන්න ඕන. අනිත් අයටත් උපකාර වීමක් තියෙන්න ඕන. ඒක අවශ්‍යයි. ඒක අවශ්‍යයි. ඒ කියන්නේ ඔබට එරෙහිව සමාජ ඊර්ෂ්‍යාවක් එනවනම් මම යෝජනා කරන ඔබේ පැත්තෙන් වෙනස් කරගන්න තියෙන දේවල් බලන්න. ඉතින් අනිත් එක්කෙනාගේ මනස වෙනස් කරනවා කියන එක ලේසි වැඩක් නුණත් ඔබට පුළුවන්කම තිබෙනවා ඔබේ භාවිතාව නිසා අනිත් අයගේ ඊර්ෂ්‍යාවට පැවැත්මක් නොදෙන්න, ලොකු හයියක් නොදෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් තාම ලස්සන රූපයක් තියෙන, කටහඬක් තියෙන, ප්‍රසිද්ධියක්, කීර්තියක් තියෙන කෙනෙක් ඕන කෙනෙක් එක්ක hina වෙලා කතා කරලා අවංකව, කපටිකමට නෙමෙයි අවංකව තවත් සාමාන්‍ය මිනිස්සෙක් විදියට ජීවත් වෙනවා නම් එයා සමත් වෙනවා. ඇත්තටම කිව්වොත් එයාගේ භාවිතාව ඇතුලේ අර සමාජ වෛරයට, සමාජ ඊර්ෂ්‍යාවට ගොදුරු වෙන එක පාලනය කරගන්න. මට ඇහිලා තියෙන පොඩි කාලේ අපේ ගම්වල එහෙමනේ ලස්සන මිනිස්සු, යමක් කමක් තියෙන මිනිස්සු ගම්මැසියෝ එක්ක හරි ආදරෙන් ඉන්නවා, හරි ලස්සනට ඉන්නවා, hina වෙලා කතා කරලා. මරණයක්, මකුලක්, තොලාවක් වුණොත්, කරදරයක් වුණොත් ඉක්මනින්ම දුවන් ඇවිල්ලා අර සමාජ ලොකුකම්, බලගතුකම් ඒ මොකක්වත් බලන්නේ නැතුව හැම කටයුත්තකටම තමන්ගෙන් දෙන්න තියෙන දායකත්වය දීලා එහෙම බොහොම ශ්‍රේෂ්ඨ විදියට තමන්ගේ මේ හැසිරීම් පාලනය කරගත්තු මිනිස්සු. මේ මිනිස්සුන්ට කොච්චර තිබුණත් ඒවා නැති කරන්න ඊට පස්සේ කවුරුත් ඉඩ දෙන්නේ නැහැ. කවුරුත් ඉඩ දෙන්නේ නැහැ නැති කරන්න කාටවත් ඇවිල්ලා. කවුරුත් ඉඩ දෙන්නේ නැහැ. මේ මිනිස්සු පරිස්සම් කරනවා. මේ මිනිස්සු ආරක්ෂා කරනවා. ඒ නිසා ඊර්ෂ්‍යාව කියන එක අසාර්ථක මිනිස්සුන්ගේ ප්‍රක්ෂේපණයනේ. තමන්ගේ අසාර්ථකත්වයේ ප්‍රක්ෂේපණය. ඊර්ෂ්‍යාව කියන්නේ ඒක. තමන්ගේ අසාර්ථකත්වයේ පිළිබිඹුව තමයි ඊර්ෂ්‍යාව කියන්නේ. ඒ මනෝභාවය එනවා මිනිස්සු ගාව. ඒක අපි පුළුවන් තරම් අපිට එරෙහි වෙන එක නවත්ත ගන්න ඔය වගේ බාහිර අපේ භාවිතාව දැහැමි, නිත්‍යානුකූල, යුක්තිගරුක එහෙම පරිසරයකට පත් කර ගන්න ඕන. එහෙම තත්වයකට ගේන්න ඕන. ඊළඟට අපේ ඊර්ෂ්‍යාව අන් අයට එරෙහිව ගොඩනැගෙන එක නවත්තන්නේ කොහොමද? මුදිතාව දිනු කරලා. මුදිතාව. කොතනින්ද ආරම්භෙන්නේ? තමන්ට තියෙන දේවල් පිළිබඳව තමන් සතුටු වෙන්න පටන් ගැනීමෙන්. තමන්ට තියෙන දේවල් පිළිබඳව තමන් සතුටු වෙන්න පටන් ගැනීමෙන් මුදිතාව ආරම්භ වෙන්නේ මේ විදිහට. ඒ විදිහට තමයි මුදිතාව ආරම්භ වෙන්නේ. ඒ උතුම් මුදිතා ගුණය ඔබේ ජීවිතේ දියුණු කරගන්න ඕන. ඔබට තියෙන දේවල් ගැන ඔබ සතුටු වෙන්න. ඔබ බලන්න ඔබට තියෙන දේවල් දිහා. හැමතිස්සෙම අනිත් අයට සාපේක්ෂව ඔබට නැති දේවල් බලන්න එපා. හැමතිස්සෙම බලන්න අනිත් අයට වඩා
මට කොච්චර දේවල් තියෙනවද මේ ලෝකේ කොච්චර ඇස් දෙක නැති මිනිස්සු ඉන්නවද මට ඇස් දෙකක් තියෙනවා කොච්චර මිනිස්සු ඉන්නවද අත් දෙක නැති මට අත් දෙකක් තියෙනවා නැගිට ගන්න කකුල් දෙක නැති මට හොඳට නැගිටලා ලැබෙන කකුල් දෙකක් තියෙනවා මෙහෙම Tamanට තියෙන දේවල් බලන්න ඒව ගැන සතුටු වෙන්න ඒ තියෙන දේවල් වලින් තව දේවල් නිෂ්පාදනය කරගන්න විදිය ගැන එතකොට ඔන්න අලුත් සිතුවිලි උපදව ගන්න පුළුවන්. ඊළඟට ඔබට පුහුණු කරගන්න වෙනවා අන් අයට තියෙන දේවල් ගැනත් සතුටු වෙන්න. අන් අයට තියෙන දේවල්. දැන් මට ඉස්සර මේ ඊර්ෂ්‍යාව කියන චෛතසිකය බලගතුව තිබිච්ච කාල තිබිලා තියෙනවා. පස්සේදී මම ඒක වෙන විදියකට හරවගත්තා. දවසක් මට මතකයි මම හස්සලක මයංගනි පැත්තේ හස්සලක තියෙන. ඒ ගමේ ඒ පළාතේ ඉස්කෝලේක බණකට ගියපු වෙලාවක ළමෙක් මට ප්‍රශ්නයක් ලියලෙව්වා. හස්සලක පාසලේ හෝ මයංගනි ජාතික පාසල දෙකින් එකක. ඒ තමයි. මට චිත්‍ර අඳින්න බෑ. මගේ යාළුවට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්. මට සාදු එයා ගැන ඊර්ෂ්‍යා හිතෙනවා. ඒක මම පාලනය කරගන්නේ කොහොමද? මගේ හොඳම යාළුවා. හැබැයි මට එයා ගැන ඊර්ෂ්‍යායි. මම ඒ දරුවට කියලා දීපු එක තමයි ඇත්තටම මම කාලයක් පුහුණු කරගත්තු එක. ඒ තමයි මම එයාට කියලා දුන්නා ඔයා සතුටු වෙන්න පටන් ගන්න ඔයාට ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන් යාළුවෙක් ඉන්න එක ගැන. ඔයාට ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන් යාළුවෙක් ඉන්න එක ගැන. එයා ඔයාගේ යාළුවා වීම ගැන සතුටු වෙන්න. මම එයාට උදාහරණයක් කියලා දුන්නා. මට සින්දු කියන්න බෑ. මම පැවිද්දෙක් නිසා මම සින්දු කියන්නේ නැහනේ. හැබැයි මම සංගීතයට ගීතයට ප්‍රිය කෙනෙක්. කැමති. එතකොට මගේ පුතාට කියලා දීපු එක තමයි මම මගේ තාම හිතවත් ශ්‍රේෂ්ඨ කලාකරුවෝ ගායකයෝ ඉන්නවා. හරි සමීප අය. හරි හිතවත් අය. ඉතින් මං කිව්වා මට සින්දු කියන්න බැරි වුණාට අසුවල් ගායකයා මගේ යාළුවෙක් මගේ සමීපතමෙක් එයා මාත් එක්ක ගොඩාක් හිතවත් එයා මාත් එක්ක කතා බහ කරනවා එයාගේ ගීත ගැන සමහර වෙලාවට මාත් එක්ක කියනවා අපි සාකච්ඡා කරපුවා තියෙනවා එතකොට මට බැරි එක ගැන හෝ නැති එක ගැන සතුටු වෙනවා වෙනුවට මම ඒ දරුවට කියලා දීපු එක තමයි ඒ දේ පුඩුවන් කෙනෙක් මගේ ගාව ඉන්න එක ගැන මම සතුටු වෙන එක. ඒ ක්‍රමය මට මගේ ඊර්ෂ්‍යාව මගේ සමීපතමයින්ට ඇතිවෙච්ච අවස්ථාවල ඒක පාලනය කරගන්න මේ කියන්නේ ගොඩ කාලයකට පෙර ගොඩක් උදව් වෙච්ච එක. මං හිතන්න පුරුදු වුණා එයා මගේ යාළුවෙක්නේ. මට එහෙම යාළුවෙක් ඉන්නවනේ. එහෙම අපිට ප්‍රායෝගිකව ගොඩාක් ක්‍රම තියෙනවා මේ ඊර්ෂ්‍යාව කියන චෛතසිකය පාලනය කරගන්න. ගොඩාක් ක්‍රම තියෙනවා. අපේ පැත්තේ. අපි සතුටු වෙන්න ඕන අපිට තියෙන දේවල් ගැන. අපිට තියෙන හැකියාවන් ගැන. යථා ලාභ සන්තුට්ටි, යථා බල සන්තුට්ටි. සමහර වෙලාවට මම සතුටු වෙලා තියෙනවා. අඩුම දැන් එයාට හරි ගියපු නිසා අඩුම මට එයාගෙන් කිසිම කරදරයක් නැහැ. දැන් එයාගේ ප්‍රශ්න විසඳිලානේ. එයාගේ ප්‍රශ්න විසඳන්න මට දැන් කරදර කරන්න දෙන්නේ නැහැ. ඒක ලොකු දෙයක්. එහෙම හිතුවමත් අනිත් අයගේ සාර්ථකත්වය ගැන සතුටු වෙන්න පුළුවන්. දැන් ඔබේ අසල්වාසියෝ
පොහොසත් වෙන එක ගැන, ධනවත් වෙන එක ගැන, බලවත් වෙන එක ගැන ඔබ සතුටු වෙන්න ඕනේ. මොකද ආසන්නයේ තමන් එක්ක ජීවත් වෙන හැම මිනිස්සයාම දියුණු වෙනවා නම් ඒ කියන්නේ ගොඩාක් සතුටු වෙන්න. මොකද ඔබේ ගෙදරට හොරු පනින්න තියෙන ඉඩකඩ අඩු වෙනවා. ඔබේ ගෙදර මංකොල්ල කන්න තියෙන ඉඩකඩ අඩු වෙනවා. මොකද ඔබේ ආසන්නයේම ඉන්න සියලුම දෙනා යම් ශක්තියක් උපදවගත්ත. ජීවිතේ යම් දියුණුවක් කරා ගියපො සාර්ථකත්වයක් ඇති කරගත්තු. ඒ සාර්ථකත්වයෙන් තෘප්තිමත්ව ජීවත් වෙන. හොඳ පවුල් ජීවිතයක් තියෙන. හොඳ දුවදරුවෝ හදන, අරමුණු තියෙන. එහෙම අය වටේ ඉන්න එක ගැන සතුට වෙන්න. සතුට වෙන්න. එතකොට ඔබට කරදර අඩුයි. ඔබ හැමතිස්සෙම හිතුවොත් අර මිනිහත් ගයක් හදන්න යනවා. අර මනුස්සයාගේ තට්ටු දෙකක් දාන්න යනවා. ඔබ ලොකු කරදරයක් කරගන්නේ. ඔබට ලොකු ප්‍රශ්නයක් ඔබ ඇති කරගන්න. කරගන්න එපා. ඒ හින්දා හිතන්න තව ගොඩාක් දේවල් තියෙන මේ ගැන කියලා දෙන්න. ඒත් හොරාවක කාලයක් මම මසුරුකම ගැන කිව්වේ නෑ. ඇත්තටම ඊර්ෂ්‍යාව ගැන විතර තව තියෙනවා ගොඩක් කතා කරන්න ඊර්ෂ්‍යාව ගැන. ඔබත් එක්ක සාකච්ඡා කරන්නේ. ඔබ හොඳින් ශ්‍රවණය කළා. ඊර්ෂ්‍යාව කියන චෛතසික ධර්මයේ තිබෙන ස්වභාවය, ස්වરૂපයන් ගැන. මේක නම් පාලනය කරන්න ඕන. මේක පාලනය කරන්න ඕන. මේ නරක සිතුවිල්ලට ඉඩ දෙන්න එපා. ඉඩ දෙන්න එපා. මොකද මේ ප්‍රාණඝාත කරන මිනිහට, මාළු මරණ මිනිහට මාළු හරි තියෙනවානේ. මාළු තියෙනනේ මිනිහට. කණ්ඩ මාළු තියෙනවා, විකුණන්න මාළු තියෙනවා. හොරකම් කරන මිනිහට අඩුම හොරකම් කරගත්තු බඩු ටික තියෙනවානේ. මේක හොරකම් කරගත්තා, මෙන්න දැන් සිටියක් තියෙනවා, මෙන්න දැන් කාර් එකක් තියෙනවා. හොරකම් කර හොරාට මොකක් කර තියෙනවා. කාමීත්‍යාචාරයට ගියපු මිනිහට මම ස්ත්‍රීන් මෙච්චර ප්‍රමාණයක් ඇසුරු කරා, මම මෙච්චර කාම සැප වින්දා, සතුටක් තියෙනවා. මොකක් හරි සතුටක් තියෙනවා. මම ඔබෙන් අහනවා ඊර්ෂ්‍යා කර ඉන්න මිනිහට මොකද්ද තියෙන්නේ කියලා. නේ. ඊර්ෂ්‍යා කර ඉන්න මිනිහට මොකද්ද තියෙන්නේ? සත්තු මරණ මස් වැද්දට මස් ටික හරි තියෙනවා. හොරාට හොරකම් කරපු බඩු මුට්ටු ටික හරි තියෙනවා. ඊර්ෂ්‍යාකාරයට මොනවද තියෙන්නේ? දැන් අරවා අතිශයින් නරක වැඩනේ. ඒ නොකල යුතුම දේවල්නේ. හැබැයි ඒ නොකල යුතුම දේවල් වලින් හරි මොකක් හරි දෙයක් මේ මිනිස්සු උපයලා තියෙනවා. මොකක් හරි දෙයක්. ඒවට ගෙවන්න වෙනවා වෙනම කතාවක්. මම ඔබෙන් අහන්නේ ඊර්ෂ්‍යා කර ඉන්න මිනිහට මොනවද තියෙන්නේ කියලා. මොකුත් නැහැ. හිස්ම සිතුවිල්ල. හැබැයි ගින්නක් වගේ ඇවිලෙනවා. සත්ත පහක දෙයක් හම් දෙන්නේ. ඊර්ෂ්‍යාවෙන් කරන කිසි වැඩකින් සත්ත පහක දෙයක් හම්බෙන්නේ. කිසිම සාර්ථකත්වයක් ලැබෙන්නේ. කිසිම යහපතක් වෙන්නේ. කිසිම උසස් බවක් ලැබෙන්නේ. මතක තියාගන්න. ඊර්ෂ්‍යාව දුරු කරගන්න. මුදිතාව දියුණු කරගන්න. පුළුවන් තරම් මුදිතාව දියුණු කරගන්න. තමන් ගැන ආත්ම තෘප්තියක් ඇති කරගන්න. අන් අයගේ සාර්ථකත්වය උපේක්ෂා සහගතව සොම්නස් හැඟීමෙන් ඉවසන්න. අපේ රට, අපේ ලෝකය ලස්සන තැනක් කරන්න නම් ඊර්ෂ්‍යාව පරාජයට පත්විය යුතුයි. අපේ ජීවිත ලස්සන වෙන්න නම් අපේ හිතේ පැන නගින විසකුරු ඊර්ෂ්‍යාව පාලනයට ලක් විය යුතුයි. ඉතින් අද දවසේ මේ සද්ධර්ම දේශනාව, මේ දහම් සාකච්ඡාව, මේ දහම් කතාව ඔබත් එක්ක සාකච්ඡා කරන්නට සිද්ධ කරන්නට යෙදුනේ. මිට වසරකට පෙර අභාවයට පත්වෙච්ච 24 වෙනිදා ඇත්තටම ගිය වසරේ මැයි මාසේ අභාවයට පත් වුණු අවුරුදු 14කුත් මාස 10ක් ආයුෂ භුක්ති විඳ ඉතාලියේ නාපෝලි නගරයේ ජීවත් වුණු හෘදය ආබාධයකින් අභාවයට පත්වෙච්ච ශලින්දු රන්දය පුංචි පුතුණුවන්ට, දරුවට පින් දෙන්නටයි ආදරණීය අම්මා, තාත්තා, සහෝදර සහෝදරියන්
මේ උතුම් පින්කම සිද්ධ කළේ. ඒ දරුවා බොහෝ යහපත් ගති පැවතුම් තිබිච්ච තාම ආදරණීය දරුවෙක් කියන එක අම්මා මට මතකයි 7 දවස් පින්කමට කතා කරපු වෙලාවේ සිහිපත් කළා. ඒ ඇත්තෝ කතෝලික භක්තිකයෝ වුණා. මේ සද්ධර්ම දේශනාවක් සිද්ධ කරපු වෙලාවේ අපි ප්‍රාර්ථනා කරනවා සලිඳු රම්දය පුතුණුවන්ට උපදින හැම භවයකම දිගාසිරි වේවා, නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව වේවා, සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. මේ ධර්ම දානය නිසා කාගේ හරි හිත පොඩ්ඩක් හරි සුවපත් වුණා නම් මේ ජීවත් වෙන අපි ජීවත් වෙන මේ ලෝකය යහපත් කරගන්න පුංචි හෝ උපකාරයක් ලැබුණා නම් ඒ පින් කුසල් බලයෙන් මේ පුතාට ඉක්මන් භවයකදී නිවනින් සැනසෙන්නට, සසර දුක් නිමා කරන්නට පාරමිතාවක් වේවා. මේ පින්වත් වේවා. සාදු සාදු සාදු. දෙවියෝ පින්වත් කරගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, බැල්ම ශක්තිය ඔබට ලැබේවා. සේසේ මේ මවුට, පියාට, ඒ දරුවගේ සහෝදර සහෝදරියන්ට වගේම බණ අහපු බුද්ධ පුතුන් YouTube නාලිකාවේ ශ්‍රාවකයින්ටත්, බුද්ධ පුතුන් මුහුණු පොතේ ශ්‍රාවකයින්ටත්, ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටත් ලැබේවා. කනගවා සුගත භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය සුගත සේනාසනාධිපති පූජනීය අපේ සහෝදර හුරුළුනික වැවේ සුදම සායන් වහන්සේට, සේනාසනාධිකාරී පූජනීය අපේ සහෝදර අම්පිටි සද්ධාවාසායන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝ රත්නයටත් ඔබ හැම දෙනාටත් දෙවියන්ගේ ආශිර්වාදයෙන් යහපතක්, සෙතක්, ශාන්තියක් වේවා. උතුම් දෙවිවරුද මේ පින්බෙලෙන් නිවන් දකිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට, දෙවි දේවතාවුන්ට, මියගිය සලිඳු රන්දය ඒ ආදරණීය පුතුණුවන් ඇතුළු කොට සියලු දෙනාට මේ පින් කුසල් පාරමී වේවා. මේ භවයේ පුරාමත් හැම භවයකමත් සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. ඉක්මන් භවයකදී නිවනින් සැනසෙන්න මේ පින් පාරමී වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනම්. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මම් පරන්ති තී. ඔබ හැම දිනම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. ඔබටත් රටටත් තෙරුවන් සරණයි.